අපි පළවෙනි පැය ඉවර වෙලා දෙවෙනි පැයට අපි ඇවිල්ලා ඉනවා. මේ සුන්දර ඉරිදත් එක්ක එකතු වෙනකොට අපි කිව්වා මේ මොහොතේදී අපි වැඩිපුර කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා නිවසේ ඉන්න හැම කෙනාටම සතුට ගෙනත් දෙන ඒ වගේම අපිට නැතුවම බැරි අපේ සුරතලා ගැන. එතකොට මේ සුරතලා ලෙඩින් නම් එයා දුකෙන් ඉන්නවා නම් අපිට හරිම මේ දුකක් ඇති වෙන්නේ. ඇත්තටම කියනවා නම් අසංග ඔබගේ ගෙදර ඉන්නවද සුරතලේ? මොකද නම? මම මේ කැමති වුණාත් දාලා තිනවා දුක හිතරේ නම කිව්වෝ. කියන්නද බා? ඒ හින්දා කියන එක හරියන්නේ නෙමෙයි මෙතන. නෑ දුක හිතන නමක් දැන්. ඒක තමයි වාට සම්බන්ධ නමක් බෑනේ මට කියන්න. මට හිතා ගන්න පුළුවන්. දැන් ඒ විදිහට සුරතලුන් ගැන අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉනවා. විශේෂයෙන්ම මේ අපි සුනකයන් ගැන නැතිනම් මේ බලලුන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනවා. ඒ අතරේදී මේ පශු වෛද්‍ය සේවය අපිට නිරන්තරයෙන් මේ අපේ ගෙදර ඉන්න නිවසේ ඉන්න සුරතලුන් වෙනුවෙන් ලොකු සේවාවක් සපයනවා. අපි සුරතලුන්ට නම් දානකොට මිනිස්සුන්ගේ නම් දාන්න එපා කියලා කියමු. ඔව්. දැන් මගේ නිවසට එනවා මගේ මිත්‍රයෙක්. මේ ඔහු එන්නේ වෙන කටයුත්තකට. ඔහු හොඳ හඳ කැබීම් ශිල්පියෙක්. ඒ ඔහුගේ නමම දාලා තිර එහා පැත්තේ ගෙදර සුරතලාට. ඒ ඔහු අහනවා කවුද මට කතා කරන්නේ කියලා. මාත් එක්ක කතා කරගෙන ඉන්නවා. ඒ වගේ නම් දාන එක ගැන පොඩ්ඩක් හොයලා බලලා නම් දාන්න. දාන්න. ඇයි මේ සමහරලාට මේ කාන්තාවන්ගේ නේ පුංචි මේ දුවලට ගෙදරට කියන අයට අපේ ගෙදරත් එහෙම කෙනෙක් එහෙම කෙනෙක් ඉන්නේ. හරි. ඉතින් මේ හැම දෙය ගැනම අපි කතා කරන්න ලෑස්ති. ඉතින් අද අපි කතා බහ කරන් සූදානම් මේ බෞද්ධ චිකිත්සාව සහ පශු වෛද්‍ය ශාස්ත්‍රය කියන කාරණාව තමයි අපේ මාතෘකාව බවට පත් වෙන්නේ. ඒ සඳහා අපි විද්වතුන් දෙපළකට ආරාධනා කරා. පැමිණිලි ටික අපේ මැදිරියට ඕන් දෙපළ ඇවිත් අසුන්ගෙන සිටිනවා. අපි සූදානම් කතා බහට. එසේනම් මේ පිළිගන්න සූදානම් වෙලා ඉන්නේ බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකේ අපේ අධ්‍යක්ෂකතුමන් වන වෛද්‍ය ධනංජ කරුණාරත්න අයිබෝ වේවා ඔබතුමාට. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න බෞද්ධ චිකිත්සක ජානක එදිරිසිංහ මහත්මයාත් අයිබෝ වේවා. අපි මේ කතාවේදී දැන් බෞද්ධ චිකිත්සාව මොකද්ද මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. බෞද්ධ චිකිත්සක නිලධාරී හරි ටිකක් අපිට නුපුරුදුයි නේද? ඇතමෙකුට මේක නුපුරුදුයි. ඇතමෙකුට මේක පුරුදුයි. පුරුදු නුපුරුදු සියලු දෙනා වෙනුවෙන් මේක පැහැදිලි කරගන්න. බෞද්ධ චිකිත්සාව හා බෞද්ධ චිකිත්සක නිලධාරියෙකු කියන්නේ කවුද? මේ පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්නකෝ අපේ ඉදිරිසිංහ මහත්මයා. ඔව්. මුලින්ම බෞද්ධ චිකිත්සාව කියලා මම සරලව කිව්වොත් අප වටා තියෙන භෞතික රාශීන් භෞතික ශක්තියින් පාවිච්චි කරලා ඒක ප්‍රතිකාරයක් විදිහට සැලසුම් කරගන්න ප්‍රතිකාර ක්‍රමවේදයක් එක කරගෙන යන ඒ ක්‍රමවේදයට තමයි බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ. බෞද්ධ චිකිත්සකවරයෙකු නැත්නම් බෞද්ධ චිකිත්සක නිලධාරියෙකු කියලා කියන්නේ මූලික අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරලා දැනට නම් විශ්වවිද්‍යාලයකින් එළියට එන්න ඕන. ඊට පස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දැනට තියෙන විදිහට ලියාපදිංචි වෙන්න ඕන. ඊට අමතරව සුදුසුකම් විදිහට එකතු කරගන්න පුළුවන් වෘත්ති ආයතන තියෙනවා. වෘත්ති ආයතනවල සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. එහෙම සුදුසුකම් සපුරලා තමන්ගේ සේවය සපයන කෙනෙක් තමයි මේ බෞද්ධ චිකිත්සකවරයෙක් නැත්නම් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් කියලා කියන්නේ. මේ කොහොමද මේක පශු වෛද්‍ය සේවයට සම්බන්ධ වෙන්නේ කියලාත් අපි ජානක මහත්තයා දැනගන්න කැමතියි. ඔව් පශු වෛද්‍ය සේවය කියලා ගත්තොත් මේක ඇත්තටම ලෝකයේ ඉතිහාසය ගත්තොත් 1940 ගණන් වලට වෙනකන් යනවා තියෙන සාක්ෂි මත 1962 වගේ අවුරුද්දේ කරපු පරීක්ෂණ නිබන්ධන තියෙනවා. එතනින් එහාට ආපම මේකේ වේගවත් වර්ධනයක් වෙන්නේ 1990 දශකයේ ඉඳන්. ඒක ලෝක ප්‍රවණතාවයක්. හැබැයි ලංකාවේ මේක අපිට හරියටම කියන්න පුළුවන් පටන් ගත්ත වකවානුව මේක ලංකාවේ පටන් ගන්නේ 2011 අවුරුද්දේ. මූලිකව පශු වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුත් බෞද්ධ චිකිත්සකවරයෙකුත් එකතු වෙලා නම් වලින් කිව්වොත් ડોક્ટર ධනංජය කරුණාරත්න, ડોક્ટર තුසිර සූරසේන සහ මම අපි 2011 වසරේදී මේ අත්අදා බැලීමේ ව්‍යාපෘතියක් විදිහට මේක පටන් ගන්නවා. ඊට පස්සේ මේක අපිට දැනටත් අපි මේක කරගෙන යනවා. මේකෙදි අපිත් එක්ක දැන් යාවජීව වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරනවා ડોક્ટર අනුර කුමාර. කොහොම අපි 3-4 දෙනා මේ පටන් අරගෙන මේ කරගෙන යන වැඩක් තමයි දැන් අපේ ලංකාවේ තියෙන්නේ. දැන් අපේ වෛද්‍ය ධනංජය කරුණාරත්න මහත්මයා පැත්තට හැරුණොත් එහෙම මේ ෆිසියෝതെරපි එහෙම නැත්නම් බෞද්ධ චිකිත්සාව පැත්තට යොමු වුණේ ඒ විවිධ ශාස්ත්‍ර තියෙනවනේ තෝරගන්න. දැන් මේකට යොමු වීම ටිකක් අඩුයි බෞද්ධ චිකිත්සාව පැත්තට. ඇයි මේ පැත්තම තෝරගන්න ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහට? ඒක ටිකක් දිග කතාව. මේ අපි ආසයි දිග කතාව කොහොම හරි කෙටි කරලා හරි අහගන්නවා. මේ ඒක
මූලික පදනම වැටෙන්නේ මේ අපි ගොඩක්ම වැඩ කරන්න පටන් ගන්නවා මේ අපි කියන රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් නැත්නම් පාරේ ඔය වාහන වලට බැඳිලා තුවාල වෙන සතුන් එක්ක. එතකොට එතෙන්දී අපිට කරන්න පුළුවන් අපි පශු වෛද්‍යවරයෙක් විදිහට කරන්න පුළුවන් බෙහෙත් සහ සත්කම් මගින් කරන්න පුළුවන් ටික කරාට පස්සේ ඉතුරු වෙන කොටසක් ඒකට අපිට ඒ පැත්තෙන් උත්තර නැති. එතකොට එතෙන්දී තමයි ෆිසියෝതെරපි නැත්නම් චිකිත්සක වේදේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේ සතුන් ගොඩක් එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා මේ ඔය පහුගිය කාලේ. ඥානක කිව්වා වගේ අපි දැන් අවුරුදු 10ක් විතර 8ක් 9ක් 10ක් විතර කාලයක් තිස්සේම අපිට හම්බ වෙච්ච ඒ සතුන්ගේ විවිධ තත්ත්වයන් වලට කෙලින්ම අපිට උදව් වෙන්නේ බෞද්ධ චිකිත්සකවරු. එතකොට ඒ කාලේදී ඥානක වගේ කට්ටිය ඊට ඉස්සෙල්ලා ඥානක වගේ කට්ටිය හිටියේ නැහැ මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා එහෙම මේව කරපු කට්ටිය. එතකොට පශු වෛද්‍යවරුම තමයි යම්කිසි මට්ටමකින් ඒක කරගෙන ගියේ. එතකොට ඒකේ තිබ්බා මේ ලිමිටේෂන්ස් තිබ්බ ගොඩක්. අපිට කරන්න පුළුවන් දේවල් තිබ්බ, කරන්න බැරි දේවල් තිබ්බ. අපේ දැනුමත් ඒ හා සම්බන්ධ වුණා. හැබැයි ඒකම අපි දැක්කා වෙනත් රටවල් වල සම්පූර්ණයෙන්ම මේ හොස්පිටල් තැනට දක්වාම ගියපු ආයතන තිබ්බා බෞද්ධ චිකිත්සක වේදේ විතරක්ම කරන. ඒතර ඒවට කිව්වේ රිහැබිලිටේෂන් සෙන්ටර්ස් කියලා. ඒක ගොඩක්ම අස්සයන්ගේ පැත්තේ ගොඩක්ම වැඩි. ඊට පස්සේ සුනකයෝ සහ පූසෝ පැත්තට එනවා. ඉතින් ඒ වටිනාකමක් තියෙන ලෝකේ අනිත් රටවල් ඔව් ඒක අනිවාර්යයෙන් ඔව් ඒක ඒ කියන්නේ ඒක අතිවිශාල දාස්කන්ධයක් වැය කරන ක්ෂේත්‍රයක්. එතෙන්දී ඒගොල්ලන්ගේ performance තියෙනවා, දුවන්න පුළුවන් වෙන්න ඕනේ, පනින්න පුළුවන් වෙන්න ඕනේ, නොයෙකුත් දේවල් ගොඩාක් බලනවා. ඒකත් එක්ක හරියාකාරව සතෙක්ගේ හන්දි වැඩ කරන්න ඕනේ, මස් පිඩු වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අස්ථි පද්ධතිය ඉතාම හොඳින් තියෙනවා. ඒගොල්ලන්ගේ ඉඳලා හිටලා නේද? මොනවා හරි බිරිඳ කිව්වහම අහවල් වැඩේ කරන්න ඕනේ වැස්ස නිසා ගේත වෙනවා. බලමුකෝ අස්සේ කඩ කරොත්. ඒක ඇත්ත. ඉතින් ඔය ඕක තමයි අපිට හම්බ වෙන පසුබිම. ඒ පසුබිමේදී තමයි ඥානකව හම්බ වෙන්නේ මටත් ડોક્ટર තුසිරට. එතකොට ඒ එක්ක ආපු ගමනක් තමයි මේ අවුරුදු දැන් 9ක විතර කාලයක් තුලවට තියෙන්නේ. දැන් මේ පශු වෛද්‍ය ශාස්ත්‍රයත් එක්ක කතා බහ කරනකොට මේ අපි කතා කරන බෞද්ධ චිකිත්සාව. දැන් මේ කොහොමද මේ බෞද්ධ චිකිත්සාව සහ මේ පශු වෛද්‍ය ශාස්ත්‍රය අතර තියෙන ප්‍රවණතාවයන්? නැතිනම් වර්තමානයත් එක්ක ගන්නකොට අනාගතයට කොයිතරම්නා වෙනසක් සිද්ධ වෙයිද මේ ශාස්ත්‍රයන් දෙකේදී? ඔව් එතෙන්දී දැන් අර මුලින්ම අපි කතා වුණා අර අපේ සතෙක් අසනීපෙන් ඉන්නවා නම් අපිට දුකයි, ඒ කියන්නේ ඒක බලන් ඉන්න බෑ, ඒ වගේ තත්ත්වයන්. එතකොට ගොඩක් වෙලාවට අපිට සතුන කතා කරන්න බෑනේ. එතකොට එයා අපිට පෙන්නන දේවල් වලින් තමයි අපි අඳුරගන්නේ මොකක් හරි අසනීපයක් තියෙනවද, මොකක් හරි වේදනාවක් තියෙනවද, එහෙම නැත්නම් එයා ඒ කියන්නේ සතුටින් නෙමෙයිද ඉන්නේ කියන එක. එතකොට එහෙම අඳුරගත්තට පස්සේ ඒක එන්නේ ගොඩක් වෙලාවට වේදනාවකුත් එක්ක. එක්කෝ ඒගොල්ලන්ට නැගිටින්න අමාරුයි, එහෙම නැත්නම් නිදා ගන්න අමාරුයි. එතකොට සාමාන්‍ය විදිහට පුටුවකට පැනපු එක්කෙනා අද පුටුවකට පයින්නේ නැහැ. ඔය වගේ දේවල් එක්ක තමයි අපිට මේ කතාව කියන්නේ. එතකොට ඒක නොයෙකුත් හේතු හින්දා වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයස හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මේ හදිසි අවස්ථාවකදී වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා සාමාන්‍යයෙන් දුවලා අපිට උනත් අපි දුවනකොට සාමාන්‍ය සුළු සුළු ආබාධ අපිට ඇති වෙනවා. එතකොට අපි සාමාන්‍ය වේදනානාශකයක් ගන්න එකනේ කරන්නේ. ඕක කියන්න බෑනේ සතෙකුට. එතකොට අපි ගාවට ඒ සතාගේ අයිති එක්කෙනා එන්නේ මෙයා බෙන්ද වගේ නෑ. ඒ කියන්නේ දුවලා පැනලා නෑ, දුවලා පයින්නේ නෑ. සාමාන්‍යයෙන් එයාගේ ක්‍රියාශීලීත්වය අඩුයි. එහෙම නැත්නම් එක තැනක් එයා වැඩියෙන් ලෙව කනවා. එක තැනක් බලන් ඉන්නවා වැඩියෙන්. ඒ වගේ නොයෙකුත් ඔය ආකාරයේ මේ වටපිටාවක් එක්ක තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට අපි හොයලා බලන්න ඕනේ මේ මොකද්ද මේ කාරණේ කියලා. එතෙන්දී දැන් අපිට පුළුවන් අල්ලලා බලලා සමහරක් දේවල් තීරණය කරන්න. එහෙම නැත්නම් තාක්ෂණික දේවල් එක්ස්රේ එකක් වගේ දෙයකින් අපිට බලන්න පුළුවන් මොන හරි වෙලා තියෙනවද කියලා. එතකොට එහෙම වුණාට පස්සේ එතෙන්දී අපිට නිගමන වලට එන්න පුළුවන්. එයාගේ වයස, එයාගේ වර්ගය මොකක්ද කියන එක,
ඊට පස්සේ එයා කරපු කියපු දේවල් ඒ ආශ්‍රිතව අපිට නිගමනයන්ට එන්න පුළුවන්. එතකොට එතෙන්දී අපි හිතුවොත් එයාගේ අස්ථි පද්ධතිය බොහොම හොඳින් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් අපිට මාංශ පේශි පැත්තට හැරෙන්න පුළුවන්. එතකොට මාංශ පේශි එතකොට ඒ වගේ මේක ඊට පුළුල් පරාසයක එහෙම ලඝු කරන්න බෑ. ඒ කියන්නේ හැම හන්දිය තියෙනවා පුදුමාකාර ගොඩක් මනුෂ්‍ය ශරීරෙත් සතෙක්ගේ ශරීරෙත්. ඒතකොට මේ හැම තැනකම මොකක් හරි ආබාධයක් හින්දා වේදනාවක් එන්න පුළුවන්. එතකොට ඒක මුළු ජීවිත කාලෙම වෙන්නත් පුළුවන්, පැටියෙක්ගේ වෙන්නත් පුළුවන්, මැදි වයසේ එන්නත් පුළුවන්, වයසක සතෙක්ගේ එන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට නොයෙකුත් හේතුන් අති විශාල කොටසකින් මේ සම්බන්ධයෙන් මොකක් හරි සතෙකුට වේදනාවක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ දේවල් වලට ගොඩාක් වෙලාවට බෞද්ධ චිකිත්සා වේදය සම්බන්ධ වෙනවා. ඉතින් එතනින් තමයි අන්තිමට උත්තරයක් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි අපේ බලාපොරොත්තුව වෙන්නේ මේ වේදනාව අඩු කිරීමත් ඒ හන්දිවල සාමාන්‍ය ආකාරයේ අපි range of motion කියනවා. කියන්නේ ඕන කරන දැන් අපි මේ හන්දිය ගත්තොත් මෙතන ඉඳන් මෙතනටම නවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කකුලේ ඕනම හන්දියක ඒ නවන්න පුළුවන් දිගාරින්න පුළුවන් පරාසයක් තියෙනවා. ඒතකොට මේ පරාසය ඒ හන්දියේ තියෙන්න ඕන. අපි අන්තිමට බලාපොරොත්තු වෙන්නේ වේදනාවක් නැති වෙලා අර හන්දිවල තියෙන ඒ මූවමන්ට් කරන්න පුළුවන් පරාසය නැවත ගොඩ නැගීම. දැන් මහර්ග ડોක්ටර් කියනවා ඊටාම පැහැදිලිව මේකේ මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ බෞද්ධ චිකිත්සාවට එහෙම නැත්නම් ජානක එදිරිසිංහ මහත්මයාට තමයි මේ කොටස බාර වෙන්නේ කියලා. දැන් පශු වෛද්‍ය ශාස්ත්‍රයේ මේ බෞද්ධ චිකිත්සාව ප්‍රතිකාර අවශ්‍ය වෙන දැනට කෙරෙන ප්‍රතිකාර මොනවද? ඇත්තටම මේ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ කාටද? මොන වගේ තත්ත්වයන් මතද දැනට කෙරෙන ප්‍රතිකාර විදි මොනවද කියන එක ඉතාම වැදගත් වෙනවා. මොකද මේ අපි හොඳට බලලා තියෙනවා. අපි කෙනෙක් තවත් කෙනෙක් එක්ක ආදරෙන් කතා කරනකොට ඒ කෙනාගේ සුරතලාගේ හම්පුතාන එකවරම ඒ සතා අපිට ලං වෙනවා. ඔහුට ඉතා හොඳ විඥානයක් තියෙනවා. දැන් මේ විඥානය ධම පිළිබඳව අපි කතා කරනෝනේ. ඔහු ජීවියෙක්. ඔහුට මේ සියලු දේ තේරෙනවා. එකම දේ දින ඔහුට කතා කරන්න බැරි එක විතරයි. අනිත් සියලු දේවල් ඔහු කරනවා. ඒ නිසා ඔහුට මේ ප්‍රතිකාර ලබා දෙන ක්‍රම මේ දේවල් අපිට හුඟක් වැදගත් වෙනවා. ඔව්. අපිට ඇත්තටම දැන් මේ පළවෙනි කොටසේදී අහපු විදිහට මේ මොන තත්ත්වයන් වලදීද මේ ප්‍රතිකාර කරන්න ඕන වෙන්නේ. සා දෙවෙනි කොටසේ කියපු විදිහට ඇත්තටම අපි ඒ සතා වෙත යොමු වීම හරි වැදගත්. පෞගේ අවුරුදු 10 පුරාම තාම මේ වෙනකන් මේ සතෙක් හපලා නැහැ මාව. ඒ කියන්නේ හරි විදිහට අපි යාට ලං වෙන්න ඕනේ. මොකද අපි අනිවාර්යෙන් අල්ලන්න වෙනවා. අපේ අතත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා සත්තුන්ගේ. එතකොට දැන් මේ මොන අංගයන්ටද මේක ඕන වෙන්නේ කියන එක මම දුන්නව අර තුන්වෙනි වීඩියෝ ක්ලිප් එක ගත්තොත් ඒක වීඩියෝ 3 කියලා තියෙන. ඒක අපි තුන්වෙනි වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් බලමු. ඒ බලන ගමන් කතා කරන්න පුළුවන්. ඔව් පුළුවන්. ඒකේ ඇත්තටම තියෙන්නේ දැන් මේ සතා මට හම්බ වෙන්නේ ටිකක් දුර බැහැරේ වීරකැටිය ප්‍රදේශයේ. එයා පොඩි වයසක කෙනෙක්. එයාට තියෙන්නේ අස්ථි හා මාංශ පේශී ආශ්‍රිත තත්ත්වයක්. එයාගේ ඇවිදීමේ දුර්වලකමක් තියෙනවා. කිසියම් ගැටලුවක් නිසා ඔව් ගැටලුවක් නිසා දර්ශනයේ පෙන්න ගන්න විදිහක් නැහැ. අපි පැහැදිලි කරමු. ඔව් අපි ඊට පස්සේ මේ දැන් ඒ අස්ථි හා මාංශ පේශී සම්බන්ධව ස්නායු සම්බන්ධවත් තියෙනවා. ඒක හැබැයි තනිකරම ස්නායු නෙමෙයි. අස්ථි බිඳීමක් එක දැන් ඊගාව රූපරාමයේ තියෙන එක්ස්රේ පින්තූරයක්. ඔය පින්තූරේ අස්ථි තුනටි ප්‍රදේශයේම සාමාන්‍යයෙන් සරලව කිව්වොත් කටි කශේරුකාවල විසන්ධි වීමක් තියෙනවා. මෙයාගේ දෙවෙනි ඡායාරූපයක් අපි ගාව පස්සේ තියෙනවා. මේ ඉන්නේ වයෝවෘද්ධ. මෙයා කොළඹ 7 වල කෙනෙක්. නෑ මේක නෙමෙයි. මේ තියෙන්නේ අන්තිමට ආපු එක්ස්රේ පින්තූරේ ආතරයිටික් තත්ත්වයක් ඉඳ. කියන්නේ අපි කියනවා ඒක වයසට යාමත් එක්ක සහ ගෙවීම වැඩ කරනකොට ගෙවෙනවා. එතකොට ඒ ගෙවිච්ච කෙනෙකුටත් අපිට මොකක් හරි ගමන හයියයිනේ යාගේ වේගවත් නේ. වැඩ නෙමෙයි. අර මේ හිමින් ගමනක් නැහැ කියලා කියනවා. හැබැයි දැන් අර අපි දැකපු එක වීඩියෝ එකේ හරි හිමින් යන්නේ. යාගේ ඇවිදීමේ පැටර්න් එකත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඕවත් එක්ක තව තියෙනවා එක කොට්ටාසයක් අපිට ලංකාවේ බහුලවම හම්බ වෙනවා උපත් ආබාධ. ඒකට අපි ඉංග්‍රීසි ටර්ම් එක තමයි congenital defects.
congenital defects ගොඩක් තියෙනවා. ડોક્ટર ධනංජය ඒ ගැන තව හඳුන්වාදීමක් කරાવી. අපි අර කොඳුයට පෙළේ ප්‍රශ්නේ තිබුණ එක්කෙනාගේ ඡායාරූපයක් අපිට පස්සේ එනවා. අපි එතකොට ඒක ගැන කියමු යාට අපි මොකද කරේ කියන වෙලාවේදී දැන් ඕනේ මේව නෙමෙයි අපේ ප්‍රතිකාර ටික එනකොට ඊගාවකින් තමයි ඒක පටන් ගන්නෙ. ඒක අපි කියමු මේ congenital defects කියන එක අපි අර්ථ දක්වාගෙන මේ මොනවද මොකක්ද කියලා කැමති ජාතක මහත්මයා දැනගන්න. ඔව් මම හිතනවා ඒක ડોક્ટર ධනංජය විස්තර කරනවා වැඩි හොඳයි කියලා. එතෙන්දි වෙන්නේ මේ ඒ කියන්නේ උපතින් ඒ කියන්නේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි පැටවුන්ට හම්බෙන දේවල්. ඒකම මේක මේ ගොඩක් සමහරක් අපි කියනවා බ්‍රීඩ්ස් එක සුනක වර්ග වලට ආවේනික දේවලුත් තියෙනවා. අපි ගත්තොත් මේ අපි ගොඩාක් කතා කරන දේවල් සම්බන්ධ වෙන්නේ ගොඩක්ම බර වැඩි සත්තුන්ට. එතකොට කිලෝ 30න් වගේ එහා කට්ටිය. අපි සාමාන්‍ය හම්බනවා කිලෝ 30ත් කිලෝ 50ත් 60ත් වගේ අතර පරාසයක බර තියෙන සුනකෙක්. එතකොට අපි ගත්තොත් ජර්මන් ෂෙපර්ඩ්, ගෝල්ඩන් රිට්‍රීවර්, ලයන් ෂෙපර්ඩ්ස්ලා, එතකොට ලැබ්‍රඩෝස්ලා, රොට්වයිලර්ස්ලා ඔය කියන කට්ටියගේ සාමාන්‍යයෙන් අපි දකින ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි. එතකොට මූලික වශයෙන්ම අපිට රෝග තත්ත්වයන් දෙකක් හඳුන්වලා දෙන්න පුළුවන්. එකක් තමයි උකුල් හිප් ඩිස්ප්ලේසියා කියන තත්ත්වය. එතකොට මේ උකුලේ සහ කලව අස්තිය අතර තියෙන්නේ බෝල කුහර සංදිය. මේ බෝල්ස් මේ ඒ සංදියේදී ඒකදී දැන් මේක මෙහෙම වැඩ කරනවා. ඒ වැඩ කරද්දී වෙන්න පුළුවන් පොඩි ආබාධات එක්ක එහෙම නැත්නම් ඒ අර උපතින් මේ සංදියේ වෙලා තියෙන පොඩි අඩුපාඩුත් එක්ක මේ අස්තියේ තියෙන බෝලේ එහෙම යන්න පටන් ගන්නවා. ඒක ඊට පොඩියට වෙන්න පටන් ගන්න ඒක අපිට පේන්නේ නැති වෙන්න පුළුවන් මුල් අවස්ථාවේ. ඊට පස්සේ මේ සංදිය නිකන් බුරුල් තත්යකටපත් වෙනවා. එතකොට මේ කකුල මේ බෝලේ එහෙම ගොඩාක් දුවන්න පටන් ගන්නවා. එතකොට සමහරක් සත්තුන් ඉන්නවා සමහරක් සුනකෙන් පැටිය කාලෙම ඇවිද ගන්න බැරි තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඊට අමතරව ඉස්සරහා කකුලේ වැලමිට සංදියේත් ඔය වගේම තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. එතෙන්දිත් මේ ඊටාම මේ සංකීර්ණ සංදියක් වැලමිට සංදිය. ඔය දෙක තමයි අපි ගොඩක්ම මේ සංදි දෙකක් විදිහට ගත්තොත් එහෙම මේ ඔය ප්‍රවේණිගතව නැත්තම් ජාන වලින් එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. දැන් මේ ජාන වලින් එන ප්‍රශ්න වලට මුහුණ දීම පිළිබඳව බෞද්ධ චිකිත්සකවරයෙක් විදිහට ජානක මාත්‍රයටත් දෙන්න තියෙන උත්තරයක් මේ රෝග තත්ත්වයන් සඳහා තියෙන ප්‍රතිකාර වර්ග පිළිබඳව මම හිතන්නේ කාලයත් ඉතාම ඉක්මනින් ගෙවිලා කියලා මොකද ඒ තරම් වැදගත් මාතෘකාවක්. ප්‍රතිකාර වර්ග කියලා කිව්වොත් දැන් අපිට ලංකාවේ දැනට මේ available නැහැ සර්ජරිස් තියෙනවා කියන්නේ අපිට ඒ ජොයින්ට් එක රිප්ලේස් කරන්න පුළුවන්. තාම මෙහි පටන් අරගෙන නැහැ. බලාපොරොත්තු වෙන ලබන වසර වෙනකොට මෙහි ලංකාවේ එක පටන් ගනීවි කියලා. අපි එතකොට ඊගාව ඉතුරු වෙන මේ විකල්පය තමයි මේ තියෙන සංකූලතාවයන් වලට ප්‍රතිකාර කරන එක. ඒ කියන්නේ ඒ වෙච්ච වැරද්ද හදන්න බෑ. හැබැයි යාට තියෙන අඩුපාඩු යා විඳින කරදරේ අපිට අඩු කරලා දෙන්න පුළුවන්. එතකොට දැන් ප්‍රතිකාර මේ ගැන මම මේකම කතා කරන්නම්. අපි අර ඊගාව දැක්ක මේ ඡායරූප පෙළෙන්නේ. එතකොට අපි එකක් තමයි මම මේ වැදගත්කම හෝ අනුපිළිවෙල අනුව නෙමෙයි කියන්නේ මේ තෝරාගත්ත උදාහරණ කීපයක් විතරයි මෙතන තියෙන්නේ. මේකෙදි අපි එක දෙයක් තමයි විද්‍යුතය පාවිච්චි කරනවා එක ශක්තියක් විදිහට. ඒ පාවිච්චි කරලා අපි කරන චිකිත්සාවට අපි කියන ඉලෙක්ට්‍රෝതെරපි කියලා. පොඩි කරන්ට් එකක් දීලා මාංශ පේශියක් වැඩ කරන මූලිකම ඔතන ඔය ටිකක් පරණ ඡායාරූපයක් ඔය අපි පොඩි විද්‍යුත් ධාරාවක් ලබා දීලා මාංශ පේශියක මුල් ක්‍රියාකාරීත්වය අපි ඔතනදී ලබා ගන්නවා. ඊට පස්සේ අපි ඊගාව තැනට ගියොතින් balance and coordination ඒ කියන්නේ යාගේ ස්ථාවර පැවැත්ම සහ සමායෝජනය අපිට උනත් ඇවිදින්න මේ coordination කියන concept එක උනා. එහෙම නැත්නම් අපිට ඇවිදින්න බෑ. නැත්නම් අපි කාසියක් රෝල් කරනවා වගේ තමයි. ඒක මොමන්ටම් එක තියෙනකන් යනවා ඊට පස්සේ වැටෙනවානේ. ඉතින් මේ සමායෝජනයේ කියන කාරණාව දිනු කරන්න අපි ඊගාව පින්තූරය ආවොතින් මට ඒක කියන්න පුළුවන්. ඔව් එහෙම ඔය එකක් ඊට පස්සේ තව වැදගත් අංගයක් තමයි මේ හයිඩ්‍රෝതെරපි කියන්නේ. අපි හයිඩ්‍රෝതെරපි වලදී පාවිච්චි කරනවා ජලය. ඇත්තටම මේ සම්පූර්ණ මේ තියෙන දෙවෙනි ඡායාරූපය මෙයා රාජගිරි ප්‍රදේශයේ මේ පුද්ගලික නිවාසයක ඉන්න කෙනෙක්. මෙයා දැනට හොඳට ඇවිදලා කරලා දුවලා පැනලා ඉන්නවා හරි වසයි. ඇවිදින්න බැරුව හිටියේ එයාට උත්තරයක් හම්බුනේ හයිඩ්‍රෝതെරපි වලින් තමයි.
ලංකාවේ සම්පූර්ණ පහසුකම් එක්ක හයිඩ්‍රෝതെරපි සෙන්ටර් එකක් දැනට තාමත් නැහැ. ඉතින් අපි කරන්නේ අපිට පුළුවන් විදිහට ඒ වෙනුවෙන් අර හයිඩ්‍රෝതെරපි concept එක පාවිච්චි කරනවා. පාවිච්චි කරලා අපි ශක්තිය වර්ධනය කරගන්න ඒ තැනට අපි හෝමින් හරි යනවා. ඊට පස්සේ තව තියෙනවා මේ පින්තූර දෙකක් ඒකේ ඇති සතු දෙන්නෙක් හිටවලා ඉන්න අවස්ථා දෙකක්. ඒ අවස්ථා දෙකක් එකක් පොඩි සතෙක් ඉන්නවා ගෙදර හදාගත්ත ෆ්‍රේම් එකක හිටවලා. එයාට ඔන්න මෙතන මේ ඉන්නේ ඇවිල්ලා නුගේගොඩ ප්‍රදේශයේ ඊට පස්සේ අනිත් එක නම් නුගේගොඩම තමයි. එයාට අපි මෙටල් ෆ්‍රේම් එකක් හැදුවා. දැන් මේක ගෙදර හදාගත්ත එකක්. අනිත් එක මෙටල් ෆ්‍රේම් එකක් හදලා අපි මේ ආම්පන්න ගෙන්නගෙන අපි සැලසුම් කරපු විදිහකට තියෙනවා හිටවල. ඒකෙදි සම්පූර්ණ බරම යා ගන්නෙ නැහැ. මෙයා ටිකක් වශයෙන් කෙනෙක් සම්පූර්ණ බරම ගන්නෙ නැහැ. කොටස් වශයෙන් අරගෙන යාගේ ශක්තිය වර්ධනය කරගන්නවා. ඒක ඔය ටික කරගෙන යනකොට අපිට මුකුත් මේ පින්තූර එක පොඩ්ඩක් නවත්තන්න. දැන් මේ ඇවිල්ලා තලවතුගොඩ ප්‍රදේශයේ හිටපු එක්කෙනෙක් මේ ඔක්කොම ලංකාවේ පින්තූර. කොහෙන්වත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් කරපුවා නෙමෙයි. මෙයා ඇත්තටම මෙයා කනගාටුදායකයි. මෙයා වයසට ගිහිල්ලා අපි අතට දෙන්නේ නැහැ මෙයා. හැබැයි මෙයාගේ හිමිකාරයෝ ඔය උපකරණේ අපිට දුන්නා තව අයගේ පාවිච්චියට. ඒගොල්ලෝ හරි කාරුණික වේග අපිට ලබා දුන්නා. ප්‍රතිකාර කරපු අය. ඔව්. මේ ඇත්තටම ලංකාවේ අපි දැන් මෙයා මේ කාට් එකත් එක්ක මෙයා මූව් වෙනවා. මොකද අපි විශ්වාස කරන concept එකක් තියෙනවා movement සහ life. ජීවිතයක් තියෙන්න නම් අපි අනිවාර්යයෙන්ම අපිට යන්න වෙන්නවත් පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් ඒක ලයිෆ් එකක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට උනත් කරන්නේ ඇඳකට වැටුනොත් එහෙම ඉතින් වැටුනොත් එහෙම ඉවරයි. අමාරුයි කියලා. ඒතකොට දැන් මේවත් එක්ක මම මෙතන මේ ඡායාරූප ගෙනල්ලා නැති කොටසක් තියෙනවා. ප්‍රතිකාරමය ව්‍යායාම. මේක පටන් ගන්නවා සාමාන්‍යයෙන් අපිට නොයෙකුත් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් ගුරුත්වය පාවිච්චි කරන්න පුළුවන්. ජල ප්‍රතිරෝධය පාවිච්චි කරන්න පුළුවන්. ජලයේ උදව්ව පාවිච්චි. අපි උදාහරණයක් විදිහට කිව්වොත් ජලය ගලාගෙන යන පැත්තකට අපි ඇවිදගෙන ගියත් අපිට පහසුයි වතුරක බැහැලා. හැබැයි අපි උඩ පැත්තට ඇවිදින්න කිව්වොත් අපිට බලා පිරන්න නෑ අමාරු. ඒක අමාරුයි. එතකොට අපිට ඒ කියන්නේ ජලයේ ස්වභාවය පාවිච්චි කරන්න පුළුවන් උදව්වට සහ බාධාවකට. ඉතින් මේක ටිකක් විස්තර කරන්නට ටිකක් ලොකු වෙලාවක් වුණ වැඩක්. මේක මුළු රටටම අලුත් සංකල්පයක්. මේ ප්‍රශ්න ගැටලු ටික මෙහෙමම තිබුණා වසර ගණනාවක් තිස්සේ. හැබැයි උත්තරයක් කෙව්වේ තමුන්නාන්සලාගේ මැදිහත් වීම. ඒක තාම පැහැදිලි වුණා අද මේ කතා බහේදී. ඒ නිසා මේකට අපි තිත තියන්නේ නැහැ. නැවතීමක් තියන්නේ නැහැ. මේක මතු සම්බන්ධ කරනවා යලි දවසක අපිට මේක කතා කරන්න වටින ඉතාම විශේෂ මාතෘකාවක් නේද මහර්ග? ඔව් අනිවාර්යයෙන්ම මොකද සත්වයින්ට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්න නිසා මේ හැම කෙනාම දැනගත යුතු කාරණාවක් ගැන තමයි අපි අද දවසේදී කතා බහ කරේ. කාල වේලාව නිමා නිසාවෙන් අපි ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම. ඒ වගේම අද දවසේදී මේ විදිහට විශේෂ වූ කතා බහට එකතු වුණ අපේ බෙස්ට් කෙයාර් ඇනිමල් රෝහලේ අධ්‍යක්ෂකතුමන් වන වෛද්‍ය ධනංජය කරුණාරත්න වෛද්‍යතුමත් ඒ වගේම විශේෂයෙන් මතක් කරන බෞද්ධ චිකිත්සක චානක ඉදිරිසිංහ මහත්මයාටත් දෙදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා මේ කරපු දැනුවත් කිරීම. මතන සමාජයේ කතා බහ කළ යුතු කාරණාවක් අපි කතා බහ කරා කියලා විශ්වාස කරන නිසා. දැන් මහර්ග මේ කියන කාරණාවත් එක්ක ඔබතුමන්ලා කරන්නේ රැකියාවක් පමණක් නෙවෙයි. මේක මහා පින්කමක්. මේක හැමෝම දන්නේ නැති විෂයක්. මේක නිසා ඒ අය ජීවිතේ බොහෝ දුක් විඳිනවා. මේක තවත් ජීවිතයක් නේ. මේක තවත් මනසක්. එයාට හොඳට තේරෙනවනේ හැමදේම. ඒ නිසා මේ කරන කාරණාවත් එක තවත් බොහෝ දේ කරන්න සුරතලුන් වෙනුවෙන් සතුන් වෙනුවෙන් ශක්තිය ධෛර්යය යෝධ බල යෝධය ලැබෙන්න කියලා අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේලා දෙන්නයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.